නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, කැනඩාවේ සස්කටුන් මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් කමල් මහතා, අජන්තා මෑණියන්, ලක්නාදි දියණිය, ජයාන්දි දියණිය සහ යනුස් පුතණුවන් විසින් අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා මේ සද්ධර්ම දේශනාවට අනුග්‍රහය දරමින් ඒ පින්වතුන්ලා ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ අප්‍රේල් මාසේ 23 වෙනි දින 81 වෙනි උපන්දිනයේ යෙදුන සෝමාවතී ද සිල්වා මෑණියන්ටත්, අප්‍රේල් මාසේ 30 අද දවසේ 87 වෙනි උපන්දිනයේ යෙදෙන ප්‍රේමවතී සමරසිංහ මෑණියන්ටත් මේ සියලු පින්වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, සුවසේ පින් කරගෙන දහමේ හැසිරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට වාසනාව ලැබේවා කියන අදහසිනුයි අද ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ. පින්වතුනි, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න, ඒ සඳහා උපකාරී වෙන බණපද අහන්න අපිට මේ මනුස්ස ජීවිතයේ අවස්ථාව උදා වුණා. ඒකට හේතුව සම්බුද්ධ ශාසනයක් පවතින කාලෙක මනුස්ස ලෝකෙට එන්න ලැබීම. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වුණ කාලෙක මනුස්ස ලෝකයට එන්න ලැබීම ක්ෂණ සම්පත්තියක්. සංසාර ගමනේ දිගත් එක්ක බලනකොට ඒක බොහොම සුළු අවස්ථාවක්. බොහොම කෙටි කාලයකට ලැබිච්ච අවස්ථාවක්. ඒ නිසා ඒකට කියනවා සම්පත්තිය. හැබැයි මේ සම්පත්තිය ලැබිලා තියෙන්නේ හරිම කෙටි කාලයකට. ඉතා ඉක්මනින් මේ සම්පත්තිය අවසන් වෙලා යනවා. ඒ නිසා ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාත් නිතර අවවාද කළා. කනෝවෝ මා උපච්චගා, මේ ලැබුණු ක්ෂණ සම්පත්තිය අහිමි කරගන්නට නම් එපා. මේ ක්ෂණ සම්පත්තිය අහිමි කරගත්ත කෙනා කනාතීතා සෝචන්ති, ශෝක කරනවා. නිරයම්හි සමප්පිතා, ක්ෂණ සම්පත්තියේ ලාභය අහිමි වෙන දුක්ඛිත නිරේ ඉපදිලා ඒ ශෝක කරනවා. පින්වතුනි, ක්ෂණ සම්පත්තිය ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අක්ඛන සූත්‍රය අහනකොට අපිට තේරෙනවා පුදුම බේරිල්ලක් බේරිලා තමයි මේ බණපදයක් අහන්න අවස්ථාව උදා කරගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මේ අවස්ථාව අහිමි වීම ගණනාවක් තියෙනවා. ඇතැම් වෙලාවට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ ස්වාක්ඛාත වූ නිවනට කැඳවන සද්ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කරනකොට මේ සංසාර ගමනේ දුකට වැටිච්ච කෙනා ඒ කාලේ නිරයේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙලා දෙව් මිනිසුන්ට නිවන් මඟ කියා දෙනවා. හැබැයි ඔහු ඉන්නේ නිරයේ. ඔහුට අවස්ථාව අහිමි. එක්කෝ කෙනෙක් ඉන්නවා පෙරේත ලෝකේ. ඔහුට අවස්ථාව අහිමි. එක්කෝ කෙනෙක් ඉන්නවා තිරිසන් අපායේ. ඔහුටත් අවස්ථාව අහිමි. එහෙම නැත්නම් කෙනෙක් ඉන්නවා අසඤ්ඤ සත්ත්‍ය තලයේ. ඒ කෙනාටත් අවස්ථාව අහිමි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයේ ජීවිත අවබෝධය ඇති කරවන ධර්මයේ දේශනා කරනකොට ඔන්න කෙනෙක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නවා.
හැබැයි බුදුරජාණන් වහන්සේගේ බණපද ඇහෙන්නේ නැති තරම් දුර ඈත ප්‍රත්‍යන්ත දේශික. ඒ කෙනාටත් අවස්ථාව අහිමි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ බණපද ඇහෙන සීමාවේ කෙනෙක් ඉපදිලා ඉන්නවා. හැබැයි ඒ කෙනා තද මිසදිටුවෙක්. ඒ කෙනාටත් අවස්ථාව අහිමි. දැන් බලන්න මේ කාලේ වුණත් බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වූ සද්ධර්මය මේ ලෝකේ කතා කරනවා තාම. ඒ කතා කරනකොටත් මේ ලංකා භූමියේම තද මිසදිටු අය බොහෝමයක් ඉන්නවා. ඒ අයට අවස්ථාව අහිමි. ඇතැමින් මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නවා. ඒ කෙනා මන්ද බුද්ධිකයි. ඒ කෙනාටත් අවස්ථාව අහිමි. බලන්න මේ අවස්ථාව අහිමි වීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි තව අවස්ථාවක් තියෙනවා. අවස්ථාව අහිමි වීම යන. ඒ අවස්ථාව අහිමි වී යන අවස්ථාව මොකද්ද? හොඳට පින් තියෙන. ධර්මය අවබෝධ කරන්නට තරම් ඥානයක් තියෙන. හොඳට ප්‍රඥාව හසුරුව ගන්න පුළුවන් පුද්ගලයෙක් මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නවා. හැබැයි ඒ කාලේ සත්‍ය කියා දෙන බුදු සමිඳුන් නැත. බුදු සමිඳුන් වදාළ සත්‍ය වූ ධර්මයේ නැත. ඔහුටත් අවස්ථාව අහිමි. එතකොට බලන්න ලේසි බේරිලාද මේ බේරුණේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සත්‍ය වූ ශ්‍රී සද්ධර්මය මේ ලෝකේ රැවුදෙන කාලෙක. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඒ සද්ධර්මයේ කෙරෙහි පහන් සිතින් මෙයයි සත්‍ය මෙයයි බුදුරජාණන් වහන්සේ වදාළ භාෂිතය කියලා ඉස්මතු කර කර කතා කරන කාලෙක අපිට නිරය තිරිසන් ලෝකයේ പ്രേත ලෝකයේ කියන මේ සතර අපායෙන් බේරිලා අසඤ්ඤ සත්ත්‍ය තලවල යන්නේ නැතුව මනුස්ස ලෝකයේ සුදුසු තැනක ඉපදිලා ඒකත් නියත මිසදුටු වෙන්නේ නැතුව ඊළඟට මන්ද බුද්ධික වෙන්නේ නැතුව උපන්නා කියලා යමක් ඇද්ද? ඒක අතිශයින්ම දුර්ලභ එකක්. ඒ අතිශයින්ම දුර්ලභ අවස්ථාවේ ඵල නෙලන්න අපි හැමදෙනාම කැප වෙන්න ඕන. ඒ වාසනාවේ උරුමකාරයෝ බවට පත් වෙන්න. තෙරුවන් සරණ මුණ ගැහිච්ච මොහොතේ ඇත්ත අහන්න ලැබිච්ච මොහොතේ ඇත්තට හිත පහදව ගන්න හරි අපි දක්ෂයෝ වෙන්න ඕන. ඉතින් එහෙම මේ දක්ෂතාවය ඇති කරගත්ත රහත් මුනිවරු ගැනයි අපි මේ වැඩසටහනින් ඉගෙන ගන්නේ. අද කතා කරන්න කල්පනා කළේ අපි තේලකාණී කියන මහරහතන් වහන්සේගේ ගාථා. ඒ යමා නිවන් දුටු රහතන් වහන්සේලා පොත් වහන්සේගේ ගාථා අන්තර්ගත රහතන් වහන්සේලා පිළිවෙලින් අපි කතා කරගෙන ආවා. අද අපිට තියෙන්නේ ගාථා 20 බැගින් අඩංගු නිපාතයේ තේලකාණී මහරහත් මුනිදුන්ගේ ගාථා. මේ තේලකාණී මහරහත් මුනිදුන් කියලා කියන්නේ සැවැත් නුවර උපන්න කෙනෙක්. උන්වහන්සේ පෙර පින් තිබ්බ කෙනෙක්. పూర్වේ පින් රැස් කරපු උන්වහන්සේට හරියට අර නිවනක් හොයාගෙන යන්න ඕන, ශාන්තියක් හොයාගෙන යන්න ඕන, සැනසෙල්ලක් හොයාගෙන යන්න ඕන. මේ ධන සම්පත් ආදී නෙවෙයි සැපේ තියෙන්නේ කියන හැඟීම් හිතේ තිබුණා. දැන් එතෙමුන්ට එහෙම අදහස් තියෙනවනේ. ඒවා මේ සාංශාරික පුරුදු විදිහට තියෙන ඒවා. දැන් මේ වෙනකොට ඉන්දියාව ගත්තත් මේ වෙනකොට ඉන්දියාවේ බුද්ධ ශාසනය නැහැ. බුද්ධ ශාසනය නැති වුණාට ගිහි ජීවිතය අත්හැරලා ගොඩාක් පිරිස හිමාලයට යනවා. පුරුද්ද. හිමාලයට ගිහිල්ලා වාඩි වෙලා ඒගොල්ලෝ යන් හිතුවිල්ලක හිත එකඟ කරගෙන ඉන්න මහන්සි ගන්නවා. ඒගොල්ලන්ට මේ කොච්චර මේ ස්මාර්ට් ෆෝන් තිබ්බත් එව්වට හිත වසඟ වෙලා යන්නේ. කොච්චර ටීවී තිබුණත් එව්වට හිත වසඟ වෙන්නේ. අනිකුත් කාමයේ තිබුණට එව්වට හිත වසඟ වෙන්නේ. අරකට ආසයි. සසර පුරුද්දක්. ඒ වගේ වෙනස්ම සසර පුරුද්දක් තිබ්බ කෙනෙක් තේලකාණී කියලා කියන්නේ. ඉතින් තරුණ වයසේදීම මේ ගිහි ජීවිතයට තියෙන ආසාව සම්පූර්ණයෙන්ම නැති වුණා. ගිහි ජීවිතය අත්හැරලා තාපස පැවිද්දකින් පැවිද්දෙක් බවට පත් වුණා. පැවිදි වෙලා එක එක ගුරුවරයා ළඟට ගිහිල්ලා
ඒ ගුරුවරයාගේ ධර්මය ඉගෙන ගන්නවා. ඒ ධර්ම ඉගෙන ගන්නකොට තේරෙනවා මේකනම් මං හොයන එක නෑ. අන්න එහෙම තමයි තේරෙන්නේ. මේකෙනම් මං හොයන එක නෑ. මං හොයන සැනසෙල්ල මේ ධර්මයේ නෑ කියලා තේරෙනවා. හැබැයි හොයන්නේ මොකද්ද කියලා හරියට දැක්මක් තිබ්බේ නෑ. හැබැයි පිනක් තිබුණා. වැරදි දේ ඇහෙනකොට මේක වැරදි කියලා තේරුම් ගන්න ඒක පින. ඒ පින තියෙන කෙනාට ලැබෙන ලාභය මොකද්ද? බොරුකාරයන්ට අහු වෙන්නේ නැත. දැන් අද ඇතමෙකුට ඒ පින නැති බව අපිට පේනවනේ මේ ලංකා භූමියේම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පැහැදිලිව කතා කරන මේ ලෝකේ කල්යාණ මිත්‍රයෝ ඉන්න තැන මේ ලංකා භූමියේ පැහැදිලිව ධර්මයේ කතා කරද්දීත් ඒ පැහැදිලි දහම් කතාවට හිත පහදින්නේ නැතුව ඒ පැහැදිලි දහම් කතාව විශ්වාස කරන්න හිතෙන්නේ නැතුව බොරුකාරයෝ ළඟ වාඩි වෙන පිරිසක් ඉන්නවනේ. එතකොට ඒ මොකේ අහේනියද? පිනක අහේනිය. පිනක අහේනිය නිසා රැස් කරන ලද පිනක අඩුපාඩුව නිසා ඒ අයට බොරුකාරයා බොරු කියනකොට බොරු කියලා තේරෙන්නේ නැත. හැබැයි තේලකාණීට වැරදි ධර්මයේ ගැන මේක වැරදි කියලා හැඟීමක් ඇති වුණා. ඒ හින්දා එක තැනක නැවතුන්නේ. හැම තැනම ගියා. ගිහිල්ලා කොහොම හරි අවසානයේ හරි තැනටත් ආවා. හරි තැන මොකද්ද? අපේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මුඛයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ බණපද ඇහුවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට ඕන්න එතකොට ඔහුට තේරෙනවා මේ තමයි මං හොයාගෙන ආපු එක. පැවිදි වුණා. නොබෝ කලකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ පස්සේ කාලෙක තමන් වහන්සේගේ හිතවත් අරහත් භික්ෂුවක් එක්කම එක ආරාමයක හුදකලාවේ වැඩ ඉන්නවා. එහෙම වැඩ ඉද්දී අර අනිත් රහතන් වහන්සේ මේ තේලකාණී රහත් මුනිදුන් ගැන අතීත විස්තර දැනගන්නත් එක්ක නිකන් සුහද කතා බහක් ඇති වුණා. ආන්නේ සුහද කතාවේදී උන්වහන්සේ තමන් වහන්සේ ගැනම මේ ගාථා කිව්වා. මට හරීම වීරියක් තිබුණා. මම බොහෝම කාලයක් තිස්සේ ධර්මයමයි හොය හිටියේ. නොඑක් ශ්‍රමණ බමුණන්ගෙන් විමසුවා. නමුත් සිත සංසිඳුවන සත්‍ය ධර්මයක් මට අහන්න ලැබුණේ නෑ. මට මෙන්න මේ වගේ ප්‍රශ්න තිබුණා. උන්වහන්සේට තිබුණ ප්‍රශ්න. ඇත්තෙන්ම මේ ලෝකෙන් ඈතර වෙන කෙනා කවුද? නිවන් අවබෝධ කළ කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා කවුද? ජීවිතය අවබෝධ කර ගැනීමට කාගේ ධර්මයක්ද මම පිළිගන්නේ? ඔන්න උන්වහන්සේට ඒ කාලේ අර මේ බමුණෝ ළඟට ගිහිල්ලා හොයාගෙන යද්දි තිබුණ ප්‍රශ්න. මේ ලෝකෙන් ඈතර වෙන කෙනා මේ ලෝකය කියලා හඳුන්වන්නේ කුමක්ද? මේ විඳවන එක. මේ නුවණැත්තෝ ලෝකය කියලා හඳුන්වන්නේ කුමක්ද? මේ විඳවිල්ලට. නාකි වෙන එකකින් විඳවනවා. ලෙඩ දුක් වලින් විඳවනවා. උපන්න නිසා හටගන්න নানা ප්‍රකාර ශාරීරික ප්‍රශ්න, මිනිස්සු ඇති කරන ප්‍රශ්න, අමනුෂ්‍යයන්ගේ ප්‍රශ්න, ඊළඟට වසංගත රෝග ආදී මේ පැතිරෙන දේවල් වල ප්‍රශ්න නොඑක් දේ. එකට ඉන්නකොට ප්‍රියාය වෙන් වෙලා යනවා. අප්‍රිය අමනාප දේවල් සිද්ධ වෙනවා. මේ ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට ශෝක වැළපීම් දුක් දුම්නස් පපුව පිච්චෙන ගිනි උපදිනවා. මේ ප්‍රශ්න. මේ ප්‍රශ්න යම් තැනක තියනවාද? ඒ ප්‍රශ්න තියෙන තැන ලෝකය. මේ ලෝකෙන් ඈතර වෙන කෙනා කවුද? ඔන්න උන්වහන්සේ හෙව්වදී. නිවන් අවබෝධ කළ කෙනෙක් ඉන්නවා නම් එයා කවුද? මේ ලෝකයේ විඳවන එකකින් නිදහස් වෙලා මේ ගිනි නිවාගෙන සැනසෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා කවුද? ජීවිතය අවබෝධ කරගන්න මං කාගේ ධර්මයක්ද පිළිගන්නේ? ඕක තමයි හොය හිටියේ.
ඒ දවස්වල මං හිටියේ ජීවිතයේ අභ්‍යන්තරයේ වංක ගතියකින්. ඇමක් ගිලපු මාළුවෙක් වගේ. සක්‍රයාගේ බන්ධනයට අහුවෙච්චි වේපචිත්ති අසුරයා වගේ. කෙලෙස් වලටමයි මම බැඳිලා හිටියේ. ඒ කෙලෙස් වලට බැඳිලා ඉන්න ජීවිතේ වංක වෙනවා. ඇද වෙනවා. ඒ වංක ගතිය කියලා උන්වහන්සේ හැඳින්වුවේ කෙලෙස් වලට බැඳිලා හිටපු ජීවිතේ. කෙලෙස් වලට මේ සත්‍යය බන්ධනින් පත් වෙලා ඉන්නේ. කෙලෙස් වලට බැඳිලා ඉන්නේ පින්වතුනි. හරි ලස්සන කාරණාවක් එහි තියෙනවා. මේ හරියට සක්‍රයාගේ බන්ධනයට අහුවෙච්ච වේපචිත්ති අසුරයා වගේ. ඔය සුරාසුර යුද්ධ ඇති වුණාම දෙවියෝ අසුරයන්ව බඳිනවා. එක අවස්ථාවක වේපචිත්ති කියන අසුරයාවත් ඒ විදිහට බැඳ දෙවිවරු. ඒ බන්ධනය කියලා කියන්නේ මේ විදිහේ බන්ධනයක්. ඒ බන්ධනේ සම්පූර්ණයෙන්ම ඇති වෙලා තියෙන්නේ හිතුවිල්ලකින්. බාහිරින් අනුපොටවල් දාලා නැහැ. බාහිරින් මාංචු දාලා නැහැ. බාහිරින් හොඳට පුද්ගලයා පේන්න ඉන්නවා. හැබැයි ඒක මනසින් ඇති කරපු බන්ධනයක්. මොකක්ද මේ මානසික බන්ධනේ? යම් වෙලාවක වේපචිත්ති හිතුවොත් එහෙම අසුරය හොඳයි දෙවිවරු නරකයි කියලා. එහෙම වේපචිත්තිට හිතෙනකොටම වේපචිත්ති කිටි කිටි හිර වෙනවා. හැබැයි ඒ වෙලාවේ වේපචිත්ති හිතනවා නම් නෑ දෙවියෝ හොඳයි අසුරයෝ නරකයි කියලා. එහෙම හිතපු ගමන් වේපචිත්තිගේ බන්ධනේ ලිහිල් වෙනවා. මේකට කියනවා මානසික බන්ධනේ. කායිකව බඳින බන්ධන වලට වඩා ඉතා බලවත් මානසික බන්ධනේ. බුදුරජාන් වහන්සේ ওই වේපචිත්ති බන්ධනේ ගැන එක් අවස්ථාවක දේශනා කරාම භික්ෂුවක් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය බන්ධනයටත් වඩා තද බන්ධනයක් මේ ලෝකේ තියෙනවද? බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඔය බන්ධනයට වඩා තද බන්ධනයක් කිව්වා දෙමව්පියෝ දරුවන් කෙරෙහි බැඳීම. මේ මගේ දරුවෝ මේ මගේ උන් ආන බන්ධනේ. බිරිඳ ස්වාමියා කෙරෙහි බැඳීම. ස්වාමියා බිරිඳ කෙරෙහි බැඳීම. ඥාතීන් කෙරෙහි හිතවතුන් කෙරෙහි ආදරවන්තීන් කෙරෙහි බැඳීම. මේ බන්ධනේ වේපචිත්ති බන්ධනයටත් වඩා දරුණුයි. කෙලෙස් බන්ධන. රාගයෙන් බැඳෙනවා. ද්වේෂයෙන් බැඳෙනවා. මෝහයෙන් බැඳෙනවා. අනිකුත් රාගදේශ මෝහ මුල් කරගත්ත සියලු කෙලෙස් වලින් බැඳෙනවා. ඇම ගිලගත්ත මාළු වගේ. මොකද්ද ඇම? කෙලෙස්. මේ කෙලෙස් කියන ඇම ගිලගෙන බොහොම දුකටපත් වෙලා කියන මේ වාසය කළේ. එතකොට මං මේ කෙලෙස් අයින් කරනවා. ඒත් මේ ශෝක වැළපීම් වලින් මිදෙන්න මට බැරි වුණා. මේ කෙලෙස් බන්ධනයෙන් මාව නිදහස් කරවලා අවබෝධය ලබා දෙන ධර්මයක් පවසන්ට මේ ලෝකේ කාටද පුළුවන්? උන්වහන්සේ ඒ කාලේ ඉගෙනගත්ත මේ බමුණු ශිල්පයට අනුව අර හිතට කෙලෙස් ආවට පස්සේ ඒ කෙලෙස්ේ අයින් කරන්න මහන්සි ගන්නවා කියනවා. හැබැයි හිත සංසිඳව ගන්න බැරුව කියනවා. කෙලෙස් නැති කර දමන ධර්මයක් කියා දෙන්න පුළුවන් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේ කියනවා නම් එයා කවුද? මේ ජරා මරණ සෝදා දමන ධර්මයක් මම පිළිගන්නේ කාගෙන්ද? බලන්න තිබිලා තියෙන ප්‍රශ්න නුවණ තියෙන කෙනෙකුට. සයික සංකා වලින් එකට ගොඩ ගැහිලා එකට එක කිරීම බලය කරගෙන ක්‍රෝධ කරගෙන මාන්නෙන් දැඩි වෙලා ප්‍රාර්ථනාවලට අහු වෙලයි මං හිටියේ. කොහොම බොහොම වටින ගාතාවක්. කොහොමද උන්වහන්සේ ඒ කාලේ ඉඳලා තියෙන්නේ? සැක සංකා වලින් එක ගොඩට ගැට ගැහිලා. ඊළඟට එකට එක කිරීම බලය කරගෙන ක්‍රෝධ කරගෙන මාන්නෙන් දැඩි වෙලා මාන්නක්කාරකම හොඳටම දැඩි කරගෙන හැබැයි ප්‍රාර්ථනාවලට අහු වෙලා පැතුමක් තියෙනවා. පැතුමකට අහු වෙලා වර්තමානයේ ගත්තාම ගිහි පැවිදි බොහෝ දෙනෙකුට
මේ නස් පැත්තේ වෙලා තියෙන්නේ. ප්‍රාර්ථනා තියෙනවා. ප්‍රාර්ථනා තිබුණට තමන් නිහතමානී වෙලා හරි දේ කරන්නේ. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. අපිත් සංසාරයෙන් නිදහස් වෙන්න ඕන. අපිත් නිවන් දකින්න ඕන කියලා ප්‍රාර්ථනා තියෙනවා. ප්‍රාර්ථනා තිබුණට තමන් අහන බණපද අඩු ගානේ බුදුරජුන්ගේ ධර්මයේද කියලාවත් එහෙම දැක්මක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැනත් කවුරු හරි අසත්පුරුෂයෙක් කිව්වොත් එහෙම ඔය පොත් දැන් කොච්චර කාලයක් තිස්සේ එනේ වද ඔය පොත්වල වැරදි තියෙන්න බැයිද කියලා කිව්වොත් ඔන්න එහෙමත් වෙන්න පුළුවන් කියලා මෙච්චර මේ රහතන් වහන්සේලා මහා කැපකිරීමකින් සංගායනා අනුසංගායනා කර කර ආපු ධර්මය හරි ඇසිල්ලකින් සැක කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේටත් වරදින්න බැයිද කියලා ඇහුවොත් ඕන ඒක ඉක්මනින් ඒක අල්ල ගන්නවා. තමන්ගේ මාන්නේ මුලට ගන්නවා. ඇතැම්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම කාලාම සූත්‍රය ආදී කියවලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළත් ඒක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයත් ඒ විදිහටම පිළිගන්න එපා කියලා. මේ ඒක අරගත්තෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒක අරගෙන ඒකම උලුප්ප තමන් එකක් කියන්න දඟලනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දෙයත් පිළිගත යුතු නැතිනම් මේ තමන්ගේ හිතට එන එක පිළිගන්න එක මහම මහ මෝඩකමක් නේ. මාන්නින් ඉදිමිච්ච ජීවිත. ඒ මාන්නින් ඉදිමිච්ච කෙනාට ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්. මේ සසරින් අපි නිදහස් වෙන්න ඕන කියලා. හැබැයි ප්‍රාර්ථනාවකට බෑ සංසාරයෙන් නිදහස් කරවන්න. සංසාරයෙන් නිදහස් කරවන්නේ වැඩපිළිවෙලක් තුලින්. ඒ වැඩපිළිවෙල කරා බොහෝම නිහතමානීව ධර්මයේ සැක නොකර ධර්මයේ ගැන බලවත් විශ්වාසයකින් ටික ටික ධර්මයේ පුරුදු කරගන්න ඕන. ධර්මයේ පුරුදු කරන කෙනාට තමයි රැකවරණේ තියෙන්නේ. ධර්මයේ පුරුදු කරන කෙනාට මේ සාංශාරික ගමනේ ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසායි භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතේට මහණෙනි හොඳට පින් කරගන්නට. පින කියන එකෙන් මේ ජීවිතේ බලවත් දෙයක් බවට පත් කරගන්නට. පිනෙන් බලවත් කරගෙන ජීවිතේ ඒ ජීවිතේ ප්‍රඥාවෙමුත් බලවත් කරගන්නට. ජීවිතේට පිනත් ඕන, ජීවිතේට ප්‍රඥාවත් ඕන. ඇයි පින්වතුනි ජීවිතේට පින අවශ්‍ය කරන්නේ? පිනෙන් තමයි අපිට යහපත් වෙන රැකවරණය යහපත් වෙන ආරක්ෂාව උපදවලා දෙන්නේ. පින් දැස් කරගෙන තිබුණ නිසා මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකෙට ආපු නිසා ප්‍රඥාව උපදවන ධර්මය එනවා. අපි හිතමු මනුස්ස ලෝකේ ඉන්න තියෙන පින අහිමි වෙලා අපි ආයේ වැටෙන්නේ තිරිසන් ලෝකෙට නම්. ඒ තිරිසන් ලෝකෙට වැටෙන කාලේ ප්‍රඥාව ඇති කරන ධර්මය මේ ලෝකේ රැව් පිළි රැව් දුන්නත් වැඩක් නැහැ. ඇයි හේතුව? එතන ඉඳලා ප්‍රඥාව උපදවන්න බැරි නිසා. ඒ නිසා පිනෙන් තමයි සුගතියක් තුළ ජීවිතේ රැකලා දෙන්නේ. ඒ නිසා මේ මනුස්ස වර්ගයාගේ යහපත කැමති සත්පුරුෂ කෙනා හැබෑම කල්යාණ මිත්‍රයා සුගති රැකවරණය ගැන උස්සනින් කතා කරනවා. ඒ මොකද හැබෑවටම සුගතිය යනු රැකවරණයක් නිසා. මේ මනුස්ස ලෝකේ ඉක්මවලා මනුස්ස ලෝකේ අවුරුදු 60 70 අවසන් වෙනකොට අපි දෙව්ලොවකට ගියොත් රැකවරණයක් තියෙනවා. හැබැයි මනුස්ස ලෝකේ වරද්දගෙන පහළට වැටුනොත් රැකවරණේ සම්පූර්ණයෙන්ම අහිමි. ආන්නේ නිසා මේවා හොඳ නුවණින් තේරුම් ගත යුතු දේවල්. ඉතින් උන්වහන්සේ කියනවා ඒ කාලේ වාසය කළේ මාන්නෙන් දැඩි වුණ ජීවිතයක් ඇතුව ප්‍රාර්ථනාවකට අහු වෙලා හිටියා. තෘෂ්ණාවෙන් හදපු දුන්නක් තියෙනවා. ඒ දුන්නෙන් ඉපදිච්චි දෘෂ්ටි නැමැති ඊතල 30ක් විතර මේ හදවත හිල් කරගෙන කිඳා බැහැලා තියෙන හැටි බලන්න. ධර්මයේ දකින්න කලින් උන්වහන්සේ තමන්ගේ ජීවිතේ දැක්ක විදිහ. තෘෂ්ණාවෙන් හදපු දුන්නකින්
දෘෂ්ටි කියන ඊතල ගොඩාක් මේ හදවත පසාරු කරගෙන යන්නට එනලා. මේ දෘෂ්ටි කියලා කියන්නේ නම් ඊතල වලටත් වඩා දරුණු ඒවා. විස පොවාපු ඊතල වගේ. දෘෂ්ටි වලින් පහර කෑවට පස්සේ ගලවන්නම බෑනේ. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කොයිතරම් සුන්දර කොයිතරම් පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මයක්ද මේ ලංකා භූමියට දායාද කළේ. තෙරුවන් සරණ ගියපු මේ පින්වන්ත මිනිස්සු පිරිසක් මේ ලංකා භූමියේ සකස් වුණා. ඒ මිනිස්සු තෙරුවන් පුදන්ට අහස් ගැබට උස කඳු පරදන තරම් විශාල සෑය කෙරෙව්වා. ඉතින් ඒ සෑරජාණන් වහන්සේලා අදටත් අපිට අනුරාධපුරේ පොළොන්නරුවේ ගියාම බලා ගන්න පුළුවන් ඇස්වලින්. තෙරුවන් කෙරෙහි පහන් හිත් ඇති අපේ මුතුන් මිත්තෝ එහෙම කළා. තෙරුවනටම පුද සත්කාර කළා. ඒ මුතුන් මිත්තන්ගේ පුද සත්කාර කොයිතරම් ආශ්චර්යමත් වෙන්නේ නැද්ද? ඒ මුතුන් මිත්තන් තුළ කොයිතරම් ප්‍රසාද හිතක් තියෙන්නේ නැද්ද කියලා අපිට අද තේරෙන්නේ මෑත යුගයේ අපිට කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මුණ ගැහිච්ච නිසා. මේ මෑත කාලේ අපි ලංකා භූමියේ කොච්චර සෑයවල් කරාද? ඒ සෑරජාණන් වහන්සේලා කෙරෙව්වේම ඊතා ඉක්මනින් අහස් ගැබට සෑරජාණන් වහන්සේලා නැගුණේ ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව නිසා ශ්‍රද්ධාව මුල් කරගෙන ඊතා ඉක්මනින් ධාතුන් වහන්සේලා තැන්පත් කරපු මහා සෑය කොච්චරක් මේ ලංකා භූමියේ මෑත කාලේ අපිට ඉදි කරන්න පුළුවන් වුණාද? එතකොට ඒ කාලේ රජදරුවෝ කොච්චර ශ්‍රද්ධා හිතකින්ද ඔය සුවිශාල සෑය කරවන්න ඇත්තේ. ඒ සෑරජන් වහන්සේලා මේ විශාල වෙන්නේ ශ්‍රද්ධාවේ තිබුණ විශාලත්වය. එහෙම මහා සෑරජාණන් වහන්සේලා කෙරෙව්වා. එහෙම කරගෙන බොහෝම සුන්දර දෘෂ්ටි ඇතුව ඒ කාලේ මේ මනුස්ස ලෝකේ මැරෙන මිනිස්සයා දෙව්ලොවම යන්නේ නැති. එහෙම කාලයක් තිබුණා. ඊට පස්සේ නොයෙකුත් ද්‍රවිඩ ආක්‍රමණ ආදී ඇවිල්ලා අපේ ඒවාට අපේ තිබුණ පිරිසිදු මේ පැවැත්මට නොයෙක් කසල එකතු වුණා. දැන් අපිට නැකත නැතුවම බෑ. කේන්දරේ නැතුවම බෑ. දැන් අපිට හඳහන් නැතුවම බෑ. දැන් අපිට වෙලාවක් බලන්නේ නැතුවම බෑ. ඕන්න වෙච්ච දේ. දෘෂ්ටි කියලා කියන්නේ හරියට විස පොවාපු ඊතල වගේ. ඒ ඊතල ගැලෙව්වත් විස තියනවා. ඉතින් ආන්න ඒකයි. ඉතින් ඒ වගේ නොයෙකුත් දෘෂ්ටි කියන ඊතල වලින් මේ හදවත් හිල් කරගෙන කිඳා බැහැලා තිබෙන්නේ. එක එක්කෙනා වාද කරලා ජය ගන්න නොයෙක් මිත්‍යා මත තියෙනවා. ඔන්න ඒක හොඳට මතක තියාගන්න. වාදය කියන එක කොතනද තියෙන්නේ කියලා. වාදෙන් ජය ගන්න එක මිත්‍යා මත ඉස්සරහා. තම තමන් වැරදියට ගත්ත මතේ ඉස්මතු කරන්න කැමති අය වාද කරනවා. වාදය කරලා තර්කය කියන එක හැමතිස්සෙම ඉස්සරහට ගන්නවා. ඉතින් මං ඒවට බැඳිලා ඒවා නැති නොකළ නිසා ඒවායින්මයි මං පහර කන්නේ. එතකොට මං කම්පා වුණේ හුළඟින් හෙලවෙන ගස්වල කොළ වගේ. උන්වහන්සේ ගත කරපු ජීවිතේ ද වාදය කියන එක තියෙන්නේ හිස් තැනක. නොපිරුණු තැනක. ඒ නොපිරිච්චි තැන හරියට වාද තියෙනවා. තමන් හරිය මං කතා කරන එකයි නිවැරදි කියලා ඉස්මතු කරන්න මෝඩයා යොදාගන්නේ වාදයයි. ඔහු ඒකට ගන්නවා මුඛරිකම, කටවාචාලකම. ඔහු ඊළඟට අරගන්නවා තර්කය. තර්කය කියලා කියන්නේ පින්වතුනි සත්‍ය ඉස්මතු වෙන දේ නෙවෙයි. තර්කය කියලා කියන්නේ ඇත්ත බොරුව කරන්න පුළුවන්. බොරුව ඇත්ත කරන්න පුළුවන් දෙයක්. ඒ තර්ක විතර්ක වලට හැබැයි
ඥානෙ නැති මිනිස්සයා අහුවෙලා කරකැවිලා යනවා. ඥානෙ නැති මිනිස්සයා අප්පුඩි ගගහ විසිල් ගගහ ඒ තර්කෙටම හේතු වෙනවා. නුවණ තියෙන කෙනා නුවණින් විමසා බල නුවණින් කල්පනා කර බල ඒ කරන කතාවේ මුල මැද අග හොඳට ගලප බල තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් දෙයක් තියෙනවාද කියන එකමයි හොයන්නේ. අපි අහන දෙයකින් වේවා, අපි කියවන දෙයකින් වේවා, අපි ඉගෙන ගන්න දෙයකින් වේවා ආස්වාදේ හොයන්න එපා. හෙවිය යුත්තේ අර්ථය. ඒ අහපු එකකින් ජීවිතේට මොකද්ද ලැබිච්ච දේ? ඒ අහපු එක සත්‍ය දෙයක්ද? ඒ අහපු එකකින් Tamanට තියෙන ප්‍රයෝජනෙ මොකක්ද? තමන්ගේ මෙලෝ පරලෝට ඒක යහපත පිණිස පවතීද? එයයි හොයන්න ඕන. එහෙම නැතුව තමන්ගේ අදහසට යමක් ගැලපුණා කියලා ඒකට විසිල් එකක් ගහලා ඒකට අප්පුඩියක් ගහන එක නෙවෙයි ජයග්‍රහණය කියන්නේ. මේ කාරණා පින්වතුනි ඔබට කියන්නේ වර්ධින්න තියෙන අවස්ථා බොහෝමයක් නිසා. ඒ අවස්ථාවලදී වරද්ද ගත්තොත් ආයමත් මේ දුක් සහිත සංසාරෙට වැටෙනා නිසා. එහෙනම් මේ කාරණේ හොඳට අපි තේරුම් ගන්න ඕන එකක්. මේ ඇස්කම් ආදී ආයතනයන්ගෙන් යුතු ජීවිතේ පුරාම ඇති මමත්වය නිසාමයි මං මෙච්චර සැලෙන්නේ. උන්වහන්සේ ඒ කාලේ තේරුම් අරගෙන තියෙනවා මේ ජීවිතේ පුරාම තියෙනවා මමත්වය. මමත්වය කියලා කිව්වේ මගේ කියලා අල්ලාගත්තා බව. ඒ මගේ කියලා අල්ලා ගැනීම හින්දා තමයි මේ සැලීම ඔක්කොම තියෙන්නේ. දැන් රහතන් වහන්සේලාගේ ජීවිතවල සැලීම නැහැනේ. ඒ සැලීම නැත්තේ මොකද? උන්වහන්සේලා මේ ජීවිතය හොඳට පටිච්ච සමුප්පාද වශයෙන්, ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් විදර්ශනා කරලා උන්වහන්සේලාට මේ ජීවිතය ගැන මමත්වයක් නැහැ. ඒ මමත්වයක් නැති රහතන් වහන්සේලාට මොන අරගලේ ඉස්සරහවත් කම්පාවක් නැහැ. මරණ භය කියන එක ජීවිතේට එන්නේ. දැන් මේ ගැන හරි ලස්සන විස්තරයක් තියෙනවා මිලින්ද ප්‍රශ්නේ. මිලිඳු රාජ ප්‍රශ්නේ. මිලිඳු රජුව අහනවා නාගසේන මහරහතන් වහන්සේගේ ස්වාමීනි සියලු සත්වයෝ මරණයට බය වෙනවා කියලා කාරණාවක් තියෙනවා. රහතුන් හැර සියලු සත්වයෝ මරණයට බය වෙනවා කියලා කරුණක් තියෙනවා. කිම ස්වාමීනි නිරේ නිරිසත්තුත් මරණයට බය වෙනවාද? එතකොට නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා නිරේ නිරිසතාත් මරණයට බය වෙනවා. නිරේ නිරාගිනි විඳින්නේ. ඇටවලින් දුන් දාන තරම් පිච්චෙනවා. හැබැයි ඔහුත් මරණයට බයයි. ඔහුත් නොමැරී නිරේ ඉන්න ආසයි. හේතුව මොකද්ද? මේ මරණයේ තියෙන ආනුභාවය කිව්වා. මරණය කියන එක සත්‍යය කරා පැමිණෙනකොට මමත්වයෙන් ජීවිතය අල්ලගත්ත කෙනාට මේ ජීවිතේ දාලා යන්න බයයි. ඒ නිසා ඕනම තැනකදී මේ සත්වයෝ මැරෙන්න බයයි. තිරිසන් ලෝකේ තිරිසන් අපායේ ඉපදිලා ඉතා දුක් සහිත ජීවිතයක් ගත කරනවා. හැබැයි මැරෙන්න බයයි. පෙරේත ලෝකේ ඉපදිලා සෙම්සොටුවත් නැතුව දුක්ඛිත ජීවිත ගත කරනවා. හැබැයි මැරෙන්න බයයි. මමත්වයෙන් අහුවෙච්ච නිසා. මා තුළ තිබුණ ඒ කෙලෙස් හොල ආයුධයකින් හරි වෙනත් ක්‍රමයකින් හරි උදුරා දමලා මට ප්‍රතිකාර කරන්න පුළුවන් කෙනෙක් මුණ ගැහුණේම නැහැ. ඒ කෙලෙස් හොල් උදුරලා ශාන්තියක් ලබලා දෙන්න පුළුවන් කෙනෙක් මුණ ගැහුණේම නැහැ කියනවා. ආයුධයක් පාවිච්චි කරන්නේ නැතිව, තුවාල කරන්නේ නැතිව මේ හිතේ මුල් බැසගෙන තියෙන හැම තැනම සිදුරු කරලා දාපු මේ කෙලෙස් හුල් උදුරා දමන්නේ කවුද? මම බරපතල කරදරයකයි වැටලා හිටියේ. ධර්මයේ තුලින් මේ කෙලෙස් විස නසා දාලා මට අත දෙන්න පුළුවන් කෙනෙක් හිටියොත් එයා තමයි මට ශ්‍රේෂ්ඨ වෙන්නේ. අයින් කරන්න බැරි විදිහට කෙලෙස් නැමැති මැටි ඇඟ පුරා ගාගෙන මායා මාන එකට එක කිරීම නිදිමත ආදීන් පිරී ගිය ජලාශයක මං ගිලිලා හිටියේ.
මේ ධර්ම අවබෝධ නොකළ ජීවිතේ. ධර්ම අවබෝධ නොකරපු අපි හැමදෙනාගේ ජීවිත මේ වගේමයි. කෙලෙස් කියන ජලාශේ ගිලිලා ඉන්නේ. ඒ කෙලෙස් කියන ජලාශේ නොයෙක් කෙලෙස් මැටි තැවරිලා තියෙනවා. මායාව, මාන්නකාරකම, එකට එක කිරීම, නිදිමත, නීවරණ මේ සියල්ල ඒකේ තියෙනවා. උඩඟුකම නැමැති ගෙරවිලි තියෙන, කෙලෙස් නැමැති වලාකුළු තියෙන, මිත්‍යා දෘෂ්ටි නැමැති හුලං හමන සරාගී සංකල්ප වලින් මාව මේ අත ගහගෙන ගියා. මේ අපේම ජීවිත ගැන පින්වතුනි මේ කතාව. ධර්මය අවබෝධ නොකරන තාක් මේ විදිහට තමයි අපේ ජීවිත තියෙන්නේ. ධර්ම අවබෝධයට පත් නොවෙන තාක් අපේ ජීවිතයේ තියෙන ගෙරවිල්ල තමයි උඩඟුකම. ධර්මය අවබෝධ කරගෙන ප්‍රඥාවට පත් වුණාමයි නිහතමානීකම උපදින්නේ. කෙලෙස් කියන වලාකුළු හැම තැනම මිත්‍යා දෘෂ්ටි කියන හුලං හමනවා. ඒ හුලං හමනකොට ඒවාට අනුව අපේ සංකල්පය මේ අත දෝලනය වෙවි යනවා. සවන්ති සබ්බදී සෝතා ලතා උබ්බිජ්ජ තිට්ඨති. ඇස්කං ආදී හැම තැනින්ම මේ තණ්හා ගඟ ගලාගෙන බහිනවා. මේ තණ්හාව ජීවිතේ පුරා ඇතිලා තියෙන්නේ ගහක එතී ගිය වැලක් වගේ. කවුද මේ තණ්හා ගඟ වළකන්නේ? කවුද මේ තණ්හා වැල කපලා දාන්නේ? තණ්හා ගඟ ගලන්නේ කොහෙටද පින්වතුනි? තණ්හා ගඟ ගලන්නේ ජීවිතයේ ඇතුළටයි. තණ්හා වැල වැඩෙන්නේ කොහෙටද? ජීවිතයේ අභ්‍යන්තරයටයි. ඇස තුලින් තණ්හාව ජීවිතයේ ඇතුළට ගලා බසී. රූප තණ්හා. කන තුලින් තණ්හාව ජීවිතයේ ඇතුළට ගලා බසී. සද්ද තණ්හා. නාසය තුලින් තණ්හාව ජීවිතයේ ඇතුළට ගලා බසී. ගන්ධ තණ්හා. රස තුලින් තණ්හාව ජීවිතයේ ඇතුළට ගලා බසී. රස තණ්හා. පහසෙන්ද තණ්හාව ජීවිතයේ ඇතුළට ගලා බසී. පොට්ටබ්බ තණ්හා. ඊළඟට මනස තුලින් තණ්හාව නොයෙක් අරමුණු කෙරෙහි ඇති කරගන්න තණ්හාව මනස තුලිනුත් ජීවිතය ඇතුළට ගලා බසී. මෙහෙම තමයි මේ තණ්හාව කියන එකෙන් ජීවිතේ පිරෙන්නේ. මේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ මනුස්ස ලෝකයේ තියෙන ඒවාට අනුරූපව නොයෙක් තණ්හාවන් මේ ජීවිතය ඇතුලේ හැදෙනවා. එතකොට මේ මනුස්ස ලෝකේ සතුටින් පිළිගන්නවා. අපි හිතමු මෙතනින් මිය ගිහිල්ලා තිරිසන් ලෝකේ තිරිසන් සතෙක් විදිහට ඇස කන නාසය දිවකය මනස ලැබුණා කියලා. එතකොට එහෙදී තණ්හා ගඟ ඒකට අනුරූපව ගලා බහිනවා. ඒකට අහු වෙලා යනවා. తත්‍ර తත්‍රාභි නන්දිනී. ඒ තැන සතුටින් පිළිගන්නේය. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වඩිනකොට ඒක අවස්ථාවක මේ මහපාරේ හරහට කඩිපේලියක් ගමන් කරමින් ඉන්නවා. බුදුරජාන් වහන්සේ එතනදී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එක් විශේෂ ආශ්චර්ය කරුණක් වන සිනහ පහළ කිරීම කියන කාරණේ සිද්ධ කළා. ඒක බුදුවරු කරන්නේ විශේෂ කරුණක් ආරම්භයා. ඒ තථාගතයන් වහන්සේගේ දසන් පෙන්වා සිනහ පහළ කිරීම කියලා කියන්නේ එක්තරා අයර්ධියක් වගේ එකක්. හරි ලස්සන මනස්කාන්ත දෙයක් ඒක. බුදුරජාණන් වහන්සේ එසේ සිනහ පහළ කරන අවස්ථාවල සුදෝවන් බුද්ධ රශ්මි මාලා සිරි සම්බුදු මුව මඩලින් නික්මිලා ඒ රශ්මි මාලා මේ සිරස ප්‍රදක්ෂිනා කරලා නොපෙනී යනවා. ඉතින් ඕක වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, ශාස්ත්‍රුන් වහන්සේ නොකරුණේ සිනහ පහළ කරන්නේ. බුදුරජාන් වහන්සේ සිනහ පහළ කරන්නට හේතුව කිම? බුදුරජාන් වහන්සේ වදාරනවා, ආනන්දය, ඔබට පේනවාද
මේ අප ඉදිරියෙන් යන කඩිරැල එහෙමයි ස්වාමීනි ආනන්දය මේ කඩිරැලේ එකදු එක කඩියෙක්වත් මේ කඩිරැලේ යන එකම එක කඩියෙක්වත් නෑ පෙර සසරේ සක්විති රජෙක් නොවුණු මේ දැන් යන කඩි ඔක්කොම කලින් සක්විති රජවරු වෙලා හිටියා මාණික්‍ය රත්න 7කට අයිතිකාරයා වෙලා එ르දි 4කින් යුතුව සතර මහා දිවයිනටම තනියෙන් රජ වෙලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු ලස්සන සිරුරක් ලැබිලා එහෙම හිටපු අය මේ දැන් කඩි වෙලා යන්නේ හැම තැනම තණ්හාවෙන් පිළිගන්නවා කඩියා වෙලා උපන්න මේ පුංචි සතා සක්විති රජකමට ආස කරන්නේ ඌ ඒ කාලේ ආස කරන්නේ කඩියාගේ ජීවිතයට අදාළ දේවල් තණ්හා ගඟ ඇතුළට ගලා බහිනවා ඉතින් කවුද මේ තණ්හා ගඟ වළකන්නේ කවුද මේ තණ්හා වැල කපලා දාන්නේ මේ තණ්හා ගඟ වළකාලන්ට වේල්ලක් බඳින්ට මනසින් හටගත්තේ කෙලෙස් සැඩපහරින් ගසක් කඩාගෙන වැටෙනවා වගේ ඔබව අපායේ නොවැටේවා බුදුරජාන් වහන්සේ හමු වුණාට පස්සේ උන්වහන්සේට අහන්න ලැබිච්ච ධර්මය තේලකාණී රහත් මුනිදුන්ට භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය මේ තණ්හා ගඟ වළකාලන්ට වේල්ලක් බඳින්න මනසින් හටගත්තේ කෙලෙස් සැඩපහරින් ගසක් කඩාගෙන වැටෙනවා වගේ ඔබව අපායෙන් නොවැටේවා. ඇසකන නාසය දිවකය මනස කියන මේ හයින් තණ්හා ගඟ ඇතුළට ගලා බහිනවා. ඊළඟට තවත් ක්‍රමයකින් කියනවා නම් මේ ආයතන හයින්ම තණ්හා වැල ජීවිතය ඇතුලේ එතීගෙන යනවා. කුමකින්ද මේ තණ්හා ගඟ එහෙම නැත්නම් මේ තණ්හා වැල වලකාගෙන ඉන්නේ? සතිතේ සංනිවාරණං සිහියෙන් කරන්නේ. සිහියෙන් රූප බලනවා නම් හොඳ සිහියෙන් සද්ද අහනවා නම් හොඳ සිහියෙන් ගන්ධ සුවඳ ආග්‍රහණය කරනවා නම් හොඳ සිහියෙන් යුක්තව මේ අනුභව කරන ඒවා රස විඳිනවා නම් හොඳ සිහියෙන් පහස අරමුණු විඳිනවා නම් ආන්නේ බඳු කෙනාට ඒ සිහිය නිසා තමන්ගේ ජීවිතය තුළ කෙලෙස් හටගන්නේ නැති වෙන විදිහට මේ 6 පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් තමයි මේක වළක්කගෙන ඉන්නේ. ගඟ හරහාට හරියට වේල්ලක් බැඳා වගේ. වේල්ල කුමක්ද? සිහිය. ඉතින් මුනිවරු ගොඩාක් කැප වෙලා මේක කළා. බලවත්ව සිහිය පිහිටුවාගෙන. සිහියෙන් තමයි මේක වළක්කගෙන ඉන්නේ. සිහියෙන් ඒක වළක්කගෙන ඉන්න ගමන් ඒ ඇස කන නාසය දිවකය මනස කියන 6 මුල් කරගෙනම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කරලා ප්‍රඥාව උපදව ගන්නවා. වළක්කගෙන ඉන්න තණ්හා සැඩ ගඟ ප්‍රඥාවෙන් වේලලා දානවා. ආන් එදාට නිදහස්. ඇත්තෙන්ම මට හරි බයක් ඇති වුණා. අන්තිමේදී මෙතරින් ඈතර වෙන්න මඟ හොයෝ හිටිය මට ඊටාම ආරක්ෂාකාරී ප්‍රඥා ආයුධ ඇති ශ්‍රමණ ඉසිවරයන් පිරිවරාගත් ශාස්ත්‍රුන් වහන්සේ වන බුදු සමිඳුන් මුණ ගැහුණා. ඔන්න වාසනාව උදා වෙච්ච හැටි. වාසනාව උදා වුණේ කොහොමද ජීවිතේට? බුදු සමිඳුන් මුණ ගැහිලා. එහෙනම් අපි දැනගන්න ඕන අපිටත් මේ වාසනාව උදා වෙලා කියලා. බුදු සමිඳුන් මුණ ගැහිම නිසා, බුදු සමිඳුන්ගේ බණ අසන්ට ලැබීම නිසා, බුද්ධං සරණං ගච්ඡාමි කියා සරණ යන්ට ලැබීම නිසා, බුදු සමිඳුන්ගේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේලා සාදුකාර දිදී වැඳගන්ට ලැබුණු නිසා, බුදු සමිඳුන් උදෙසා කළ මහා සෑය සාදුකාර දිදී වැඳගන්ට ලැබුණු නිසා, බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් බෝධීන් වහන්සේව වැඳ පුදා ගන්නට ලැබුණු නිසා, බුදුගුණ අහන්න ලැබුණු නිසා, බුදුගුණ කවි ගායනා කරන්න ලැබිච්ච නිසා, බුද්ධානුස්සති භාවනා කරන්න ලැබිච්ච නිසා, රැයවල් එළි වෙනකන් බුදුගුණ අහා හිත සංසිඳුවා ගන්නට ලැබුණු නිසා
අපිත් දැනගන්න ඕන අපේ ජීවිතය ගැන. අපිත් වාසනාවන්ත වෙලා. උන්වහන්සේ මට ඉතාම පිරිසිදු ලස්සන පඩි පෙළක් හදලා දුන්නා. ඒ පඩි හදලා තියෙන්නේ සද්ධර්මය කියන අරටුවෙන්. කෙලෙස් ඇඩ ගංගාවේ ගහගෙන ගිය මට බිය නොවී එතර වෙන්නේ යයි වදාළසේක. කෙලෙස් වලින් ගුටි කකා හිටපු කෙනාට ධර්මය කියන අරටුවෙන් සකස් කරපු ලස්සන පඩි පෙළ ශාස්ත්‍රූන් වහන්සේ හදලා දුන්නා. හැබැයිම රහතුන් එහෙමයි කිව්වේ. මං මේ පඩි පෙළින් සතිපට්ඨානයේ නැමැති සදහම් ප්‍රාසාදයට නැගගත්තා. සතිපට්ඨානය කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන මේ සතර සතිපට්ඨානය මෙය සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට පිය උරුමයෙන් ලැබුණු ආරක්ෂිත තැනයි සතිපට්ඨානය. එතනට ගිහින් නුවණින් විමසලා බැලුවා. එතකොට මං ඉස්සර සක්කාය දිට්ඨියට ඇලිලා හිටිය කාලේ යමක් හිතුවද ඒ ඔක්කොම අත්හැරලා නිවන කරා යන නැවට නගින මාර්ගය දැකගත්තා. ආත්ම දෘෂ්ටිය අත්හැරලා උතුම් නිවන නම් වූ පුණ්‍ය තීර්ථය දැකගත්තා. ඔන්න ඔහොමයි උන්වහන්සේ සැනසුනේ. සතිපට්ඨානය තුල මේ සතිපට්ඨානය කියන පියවරමේ ගැන බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් වදාළනේ. කැටකිරිල්ලියක් තමන්ගේ ගෝචර ස්ථානයෙන් එළියට ඇවිල්ලා නිදහස් සහසී ඉගිල්ලෙන්ට පිටත් වුණා. කැටකිරිල්ලගේ ගෝචර ස්ථානයේ මේ කුඹුරේ පස්පිඩැල්ල පෙරළුවාට පස්සේ ඒ පස්පිඩැල්ල යට පුංචි ගුලක් හරලා ඒ ගුල ඇතුළ ඇය ඒකේ ඉන්නේ. හැබැයි ඇයට නිදහසේ පොඩ්ඩක් ඉගිල්ලෙන්න හිතුණා. ඇය තමන්ගේ ගුහාවේ ඉන්නේ නැතුව එළියට ඇවිල්ලා ඉගිලෙන්න ගන්නකොටම දරුණු ගිජිලිහිණියෙක් ඇය වල්ලගත්තා. ඇය ගිජිලිහිණියාගේ මේ කකුල් අතරේ හොඳටම හිර වෙලා බේරෙන්න බැරුව ඉද්දී තමන්ටම සාප කරන්න පටන් ගත්තා. කැටකිරිල්ල කියනවා උඹෙමයි මෝඩකම, උඹෙමයි කාලකන්නිකම, උඹමයි වරද්ද ගත්තේ. උඹට තාත්තගෙන් ලැබිච්ච ආරක්ෂිත තැන තියෙද්දි උඹ එතන දාලා ඉගිලෙන්න ගියා. දැන් වෙනසියන් කියලා තමන්ටම සාප කරන්න ගත්තා. එතකොට ගිජුලිහිණියා මේක අහගෙන ඉන්නවා. ගිජුලිහිණියා මේ කැටකිරිල්ලගෙන් අහනවා, ඈ කැටකිරිල්ලි උඹට තියෙනවාද ආරක්ෂාවෙන්ට තරම් මේ මනා රැකවරණයක් තියෙන පියවුරුමයක්? එතකොට කැටකිරිල්ල කිව්වා ඌ ගිජුලිහිණි මටත් තියෙන ආරක්ෂිත ස්ථානයක්. මම මේ පොඩිවට හිටියට ඔබ වගේ දරුණු අයගෙන් රැකෙන්න තැනක් අපිට පිය පරම්පරාවෙන් ලැබිලා තියෙනවා. එතකොට කැටකිරිල්ලි ගැන මේ හරි අවඥාවෙන් හිතපු ගිජුලිහිණි කියනවා කියාපන් බලන්ට කොහේද මේ උඹේ ඒ ආරක්ෂිත තැන? කැටකිරිල්ල කියනවා කුඹුරේ පස්පිඩැල්ල යට පුංචි ගුලක් තියෙනවා. ඒ ගුල තමයි මගේ ආරක්ෂිත තැන. ගිජුලිහිණි මහා හයියෙන් hina වුණා. hina වෙලා කිව්වා හරි. කැටකිරිල්ලි මං දැන් උඹට නිදහස දෙනවා. උඹ ගිහිල්ලා පුළුවන් නම් බේරියන්. පුළුවන් නම් උඹේ ආරක්ෂිත තැනට ගිහිල්ලා බේරියන් කිව්වා. ගිජුලිහිණි අත්හැරියා. කැටකිරිල්ල වේගෙන් ඉගිල්ලිලා එනවා තමන්ගේ පිය උරුමයට. ගුල ළඟට ඇවිල්ලා අර පස්පිඩැල්ල උඩ ඈ හිටගත්තා. හිටගෙන ගිජුලිහිණියාට කියනවා ගිජුලිහිණි දැන් වර කිව්වා. ගිජුලිහිණිය ආඩම්බරකමින් ඉදිමිලා මේ කැටකිරිල්ලගේ තියෙන මේ හිතට ගත්ත ගතිය කියලා තමන් ශරීරයෙන් ලොකු නිසා, තමන් වේගය වැඩි නිසා ඊතලේ වගේ පාත් වුණා කියනවා ගිජුලිහිණිය දිහාවට. මේ කැටකිරිල්ල දිහාවට. එතකොට කැටකිරිල්ල පස්පිඩැල්ල උඩ හිටගෙන ඉඳලා යම් ප්‍රමාණයක් දැන් ගිජුලිහිණිය ළඟට ආවා කියලා දැනගත්තාද ඒ මොහොතේ ඉක්මනින් තමන්ගේ ගුලට රිංග ගත්තා. ආපු වේගයට ගිජුලිහිණියාට සම්බර කරගන්න බැරුව ගියා.
ඒ ගිජිලිහිණියා අර පස්පිලැල්ලේ පපුව වැදිලා එතනම අනතුරටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ වදාළ භික්ෂුවට සතිපට්ඨානය යනු කැටකිරිල්ලියට ගුහාව බඳුය. පියවුරුමේ ඉන්නා කල්හි මාරයා නම් වූ ගිජිලිහිණියාට ඔහු අහුවෙන්නේ නැත. ඒ තමයි සතිපට්ඨානය. බවරැහැන් වලින් හදපු මේ කෙලෙස්වුල් ආයේ කවදාවත් හට නොගන්න උතුම් මගක් තමයි බුදු සමිඳුන් කියලා දුන්නේ. බුදු සමිඳුන් කෙලෙස් විස දොස් නැති කරන කෙනෙක්. බොහෝ කාලයක් තිස්සේ මගේ හිතේ බැසගෙන පිහිටලා තිබුණ ඒ හැම කෙලෙස් ගැට උන්වහන්සේ මා තුළින් ඉවත් කර දැම්මා. තීලකාණී මහරහත් මුනිදුන් ඔය විදිහටයි සම්බුදු සසුනේ නිවනින් සැනසුනේ. තේලකාණී රහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. තේලකාණී රහතන් වහන්සේ ඇතුළු මේ සම්බුදු සසුනේ හැබෑම රහතුන් නිවී සැනසුන අමා මහ නිවන අපටත් අවබෝධ කරන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් අපි අනුමෝදන් කරමු. පළමුවෙන්ම සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ දෙවියෝ අප හැම දෙනාවම යෙහෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම සාසනය තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ ධර්ම දානයේ ප්‍රධානම අරමුණ වන අප්‍රේල් මාසේ 23 වෙනි දින 81 වෙනි උපන්දිනයේ යෙදුන සෝමාවතී ද සිල්වා මෑණියන්ටත් අප්‍රේල් මාසේ 30 අද දවසේ 87 වන උපන්දිනයේ යෙදෙන ප්‍රේමවතී සමරසිංහ මෑණියන්ටත් මේ සියලු පින්වල ආශිර්වාදය රත්නත්‍රේ ආශිර්වාදය සියලු දෙවි දේවතා වහන්සේලාගේ ආශිර්වාදය සැලසී නිදුක් නිරෝග සුවපත් භාවයම දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා. ඒ පින්වත් මෑණිවරුන්ට සුවසේම ධර්මයේ හැසිරෙන්නටත් සුවසේම පින් දහම් කරගන්නටත් අවකාශ ලැබෙත්වා. මේ ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. මීට වසර කිහිපයකට පෙර මිය පරලෝකීය පින්වත් HD මුණසිංහ පියාණන්ට, IP සරණේලිස් පියාණන්ට, PCD සමරසිංහ පුංචි අම්මාට, සුනිල් බාප්පාට සහ ගාමිණී අයියා ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. කැනඩාවේ සස්කටුන් මහමෙවුනා භාවනා සපෝට සම්බන්ධ අද මේ ධර්ම දානය සිදු කරන පින්වත් කමල් මහතා, අජන්තා මෑණියන්, ලක්නාදි දියණිය, ජයාන්දී දියණිය සහ සෙනුස් පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව ඒ පින්වතුන්ලා ඒ විදේශගතව ගත කරන ජීවිතේ සියලු කටයුතු රැකී ආරක්ෂා ආදිය ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය වේ නම් ඒ සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ පින්වතුන්ලාගේ දැහැමි කටයුතු දිනෙන් දින දියුණුවටමපත් වෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ගුණදහම් දියුණු කරගන්නට, සුවසේ පින්ඩස් කරගන්නට ඒ හැම දිනාට අවකාශ ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, සුපින්වත් ඔබ හැම දෙනාට සුවසේම පින් කරගෙන සුවසේම ධර්මයේ හැසිරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.